මම මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි මාතෘකාව එහෙම නැත්නම් රයිටිං වල තියෙන ඒකෙත් පළවෙනි මාතෘකාව hand writing and touch typing. මේකෙදි මම උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ කැම්පස් එකේ ස්ලයිඩ්ස් වල තියෙන දේවල්මයි. ඒකට හේතුව ඒගොල්ලෝ ප්‍රශ්න අහන්නේ කැම්පස් එකේ ස්ලයිඩ්ස් වල තියෙන දේවල් වලින් නිසා. එතනින් එහා මම යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එතනින් එහා ගියොත් අපිට සීමාවක් නැති වෙනවා. හරි. බලමු මුලින්ම අපි බලමු hand writing කියන්නේ මොකක්ද කියලා. hand writing වල කරුණු කිහිපයක් ඒගොල්ලෝ දක්වලා තියෙනවා. පළවෙනි එක unique and shows your personality කියලා දක්වලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට ආවේනිකයි, ඔයාගේ පෞරුෂත්වය, ඔයාගේ අනන්‍යතාවය නිරූපණය කරනවා කියලා තියෙනවා. hand writing and අත්තකුරු is important for taking notes, writing test. මෙතන කමාවක් එන්න ඕන. writing test, essays, cards සහ එවැනි දේ. එතකොට අපිට උදව් වෙනවා notes ලියා ගන්න, විභාග ලියන්න, රචනා ලියන්න, ඒ වගේ දේවල් වලට උදව් වෙනවා. ඊළඟට should be clear and readable. ඒ කියන්නේ මේකට තනි වචනයක් ලියන්න පුළුවන් legible කියලා. legible කියලා කියන්නේ clear enough to read කියන එක. එතකොට මේකට තනි වචනයක් විතර අපිට ලියා ගන්න පුළුවන් legible කියන වචනය. ඒතර මේ clear and readable කියන අර්ථ දෙකම මේ legible කියන වචනය ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ මුතු කැට වගේ වෙන්න ඕනේ නැහැ. නමුත් කියවන්න පුළුවන් වෙන්න ඕන කියන අදහස තමයි මෙතනදී අදහස් කරන්නේ. should form letters correctly කියන අකුරු හරියට ලියන්න කියන එක. එතකොට should keep spaces properly. ඒ කියන්නේ ස්පේස් තියෙන තැන් වල හරියට ස්පේස් තියන්න between letters අකුරු අතර, වචන අතර සහ line සහ paragraph අතර හරියට spaces තියන්න කියලා කියන්නේ. ඒකෙදී අපිට දීලා තියෙනවා පොඩි guideline එකක්. ඒ තමයි සාමාන්‍යයෙන් වචන දෙකක් අතර වෙනස simple o අකුරු එකක් විදියට තියන්න කියලා. ඒ කියන්නේ අපි කියමු කමල් පෙරේරා කියලා ලිව්වයි කියලා අපි hand writing වලින්. එතකොට අපි කමල් පෙරේරා කියලා ලිව්වොත් අපි O අකුරක් ලියන සයිස් එක තියෙනවනේ. අන්න ඒ O අකුර මේක ગેප් එක විදිහට තියන්න කියලා තමයි එයා කියන්නේ. ඊට අමතරව මේක වාක්‍ය දෙකක් අතර නම් සෙන්ටෙන්ස් දෙකක් අතර නම් කැපිටල් O අකුරු දෙකක සිම්පල් මෙතන කලින් සිම්පල් O අකුරු දෙකක ગેප් එක තියන්න කියලා කියන්නේ. එතකොට සිම්පල් O අකුර එක අකුර ගෑප් එක තියෙනවා වචන දෙකක් අතර. සිම්පල් O අකුරු දෙකක ગેප් එක තියෙනවා වාක්‍ය දෙකක් අතර. ඉතින් මේ මම මෙතනට දාලා තින්නේ past papers සහ ඊට අමතරව මොනවද ඔය UCC notes වල තියෙන කරුණු තමයි මේවයි දාලා තින්නේ. එතකොට මීට වඩා කරුණු අපිට පිටින් ඉතින් ලෝකයෙන් එන්න පුළුවන් paper වලට. එතකොට ඉතින් ඒ වගේ සීමාවක් නැති නිසා අපි දන්නේ නැහැ මොන වගේ ප්‍රශ්නයක් විභාගයට එයිද කියලා ලෝකෙන් එන්නේ. එයාලා සීමාව පන්නනවා එක ප්‍රශ්නයක දෙකක වගේ. ඉතින් ඒක අපිට එතනින් එහා අපිට යන්න බෑ, ඉගෙන ගන්න බෑ එතනින් එහා. is important even in the age of computers. age of computers කියන්නේ පරිගණක යුගය කියන එක. පරිගණක යුගයේ උනත් මේය වැදගත් වෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ පරිගණක යුගයේ උනත් දැන් මේ අපි ඉන්නේ බොහෝ දුරට කම්පියුටර්ස් පාවිච්චි කරන යුගයේ. ඒතර මේ යුගයේ උනත් hand writing වැදගත් වෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා ඇයි hand writing වැදගත් වෙන්නේ මේ digital age එකේ කියන්නේ computer age එකේදීත්. කියන්නේ පරිගණක යුගයේදීත් ඇයි අපිට hand writing වැදගත් වෙන්නේ කියන එක තමයි මේකෙන් අහලා තියෙන්නේ. ඒකට උත්තර හතරක් තියෙනවා. පළවෙනි එක තමයි educational benefit. ඒ කියන්නේ අධ්‍යාපනික වටිනාකමක් තියෙනවා. ඒකේ පළවෙනි කාරණාව විදිහට දක්වලා තියෙනවා කැම්පස් එක. ඒ තමයි වැඩිපුර ගොඩක් exams තාම තියෙන්නේ hand written වලින්. දැන් අපි ඉන්නේ corona situation එක. corona situation එකේ වුණත් ඕගොල්ලෝගේ exam දැන් මේ තියෙන්නේ අතින් ලියන paper online තියන්නේ නැහැනේ. එතකොට මේ exam ගොඩක් තියෙන්නේ අතින් ලියන paper. එතකොට student ability to write legibly and accurately is great advantage. ඇත්තරම මේක නම් ඉතින් මීට වඩා legible මොකද්ද type කරොත් නමුත් ඉතින් මේක වාක්‍යයක් විදිහට අපි මතක තියාගන්න ඕන. මොකද සමහරක් වෙලාවට MCQ එකේ statement එකක් આવොත් මේක හරි කියලා තමයි අපි ගන්නෙ. has cognitive benefit. cognitive benefit කියලා කියන්නේ අපිට උරුම වෙලාම දෙනවා. ඒ කියන්නේ අපි ලිව්වොත් දැන් හිතනවා අපි නිකන් මෙහෙම කවුරුහරි කියන දෙයක් අහලා මතක තියාගෙන ඉන්නවට වඩා ටයිප් කරනවට වඩා අපිට මතක හිටිනවා අපි මොන හරි දෙයක් ලිව්වොත්. සමහරවිට මම පන්තිවලදී ළමයින්ට මේ නෝට් එකක් කියන්නේ print කරලා දෙන්න නැතුව ඒ නෝට් එක කටින් කියලා අතින් ලියා ගන්න දෙන අවස්ථා තියෙනවා. ඒ විශේෂයෙන් මෙහෙම ලියා ගන්න දෙන ප්‍රධානම හේතුවක් තමයි එතකොට ඒ ලියන දේ මතක හිටිනවා. 아무තුන් ආයි පාඩම් කරන්න දෙයක් නැහැ. ඒ ලියපු දේ මතක හිටිනවා කියන අදහස. එතකොට මේ cognitive benefits කියලා කියන්නේ අපිට සහජයෙන් ලැබෙනවා කියන එක. ඒතර සහජයෙන් අපිට ලැබිලා තියෙන හැකියාවල් යම්කිසි හැකියාවල් ටිකක් මොකද ලිව්වොත් ඒ දේ ඔලුවට යනවා කියන අදහස. ඒක තමයි පළවෙනි වාක්‍යයෙන් කියන්නේ.
ඊට අමතරව දැන් ඔයා මොන හරි ලියාගත්තට පස්සේ ඔයාට අවස්ථාව හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාට වෙලාව හම්බ වෙනවා. ඔයා ලිව්වේ මොනවද? තව ඔයා ඒ සම්බන්ධව හිතන දේවල් ගැන අදහසක් ලියන්න ඔයාට අවස්ථාව හම්බ වෙනවා කියන එක තමයි මෙතනදී අදහස් කරන්නේ. ඇත්තට මේකේ ඒ ලියන ගමන්ම අපිට හිත ලියන්න පුළුවන් කියන අදහස තමයි එන්නේ. මේකදී යම් කාරණාවක් එකතු කරන්න කැමතියි. දැන් අපි කියමුකෝ මම දැන් අපි හැමෝම දැන් පුද්ගලිකව මම ගත්තොත් එහෙනම් මම කැමති නෑ මම මොන හරි දෙයක් ලියනවා නම් ටයිප් කරන්න. ඒකට හේතුව එතකොට අපේ මොළය වෙහෙසන්නේ ලියන කරුණු ගැන නෙමෙයි මේක ටයිප් කරන්නේ කෙසේද කියන එක ගැන. උදාහරණයක් විදිහට ටෙක්නිකල් පැත්ත තමයි හිතන්නේ. මේක මේ අයන්න ටයිප් කරන්නේ කොහොමද? දැන් ඊයන්න ටයිප් කරන්නේ කොහොමද? උයන්න ටයිප් කරන්නේ කොහොමද? කොහොමනේ? එතකොට දැන් මේ දේවල් මේ ටයිප් කරන ක්‍රමය ගැන හොයන්න උනන්දු වුණාම ඉස්සරහට ලියන්නේ මොනවද කියලා ඒ අදහස් ඔයාට එන්නේ නැහැ. නමුත් පොතක ලියන්න ගත්තම එහෙම නැහැ. පොතක ලියන්න ගත්තම අදහස් ඔයාට එනවා. හරි. එතකොට අපිට තේරෙනවා අපිට තේරෙනවා අපිටම හිතා ගන්න පුළුවන් අපි ලිව්වේ මොනවද ඒව ගැන. නැත්තම් දැන් අපිට ටයිප් කරන්න ගියොත් එම අපිට නම් ඒකට වෙලා හම්බෙන්නේ නැහැ. මොකද ටයිප් කරන එක ගැන තමයි අපි විශේෂයෙන්ම අවධානය දෙන්නේ. හරිද? ඊළඟ එක can use for creative writing අර මම කියපු අදහසත් එකට එනවා. මොකද අපිට කවියක් ලියන්න ටයිප් කර බෑ. එතකොට ඇත්තටම මේ පෑනකුයි කොලයකුයි තියෙන එකට තමයි ඊටම වැදගත් කවියක් නව කතාවක් වගේ ලියන. මොකද අදහස් එන්නේ නැහැ මේ ටයිප් කරද්දි. මොකද ඒකට හේතුව මොකද ටයිප් කරන එක ගැන වැඩිපුර හිතන්න ඕන නිසා. ඒ කියන්නේ ටෙක්නිකල් පැත්ත හිතන්න ඕන නිසා. I නැවතත් මේ වාක්‍යම තමයි නැවතත් මට කියන්න තියෙන්නේ. pen and paper can allow you think more freely doing such things such as brainstorming. කියන වාගේ මනසත් එක්ක වැඩ කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම පෑනකුයි කොලෙකුයි එක තමයි වැඩ කරන්න ඕන. ටයිප් කරද්දී අනිවාර්යයෙන්ම ඔයාගේ මනස මෙහෙය වෙන්නේ ටයිප් කිරීම ගැන. ඒකම තමයි එකම දේ තමයි මේ හැමතැනම කියලා තියෙන්නේ බොහොම සරලව. අන්තිම කාරණාවද කියලා තියෙනවා ඒක අපේ කල්චර් එකේ කොටසක් කියලා. හරිද? disadvantage of handwriting. දැන් legibility කියලා කියන්නේ clear enough to read කියන එක. සමහරුන්ගේ අත්අකුරු තියෙනවා. ඒ කියන්නේ අපිට කියව ගන්න බැරි අත්අකුරු. එතකොට ඒ වගේ එකක් අවාසියක් වෙන්න පුළුවන් hand writing වල. ඊළඟට spelling mistakes තියෙන්න පුළුවන්. spelling mistakes නම් ඔය කොහෙත් තියෙන්න පුළුවන්. නමුත් මෙතනදී මේ spelling mistakes කියලා අදහස් කරන්නේ දැන් අපි ලියද්දි සමහර දේවල් අපිට අකුරුවක් අමතක වෙනවා. විශේෂයෙන්ම මේ දැන් ඔය වෙන දෙයක් තමයි දැන් අපි හිතන වේගෙන් අපිට ලියන්න බෑනේ. අපිට හිතන වේගෙන් ලියන්න බැරි වුණාම අපිට සමහර අකුරු මග ඇරෙනවා. සමහර කෑලි හැලෙනවා. ඒතකොට මේ හිතන වේගෙන් ලියා ගන්න බැරි වුණාම ඒ වගේ වෙන්න පුළුවන්. අනිත් තව කාරණාවක් තමයි ඩිජිටල් ඩිවයිස් එකකදී අපිට විශේෂයෙන්ම ඉන්නවා අපි ටයිප් කරන දේ හරිද කියලා බලන ස්පෙල් චෙකර් වගේ programs. ඒ ස්පෙල් චෙකර් වගේ programs වලින් අපි ටයිප් කරගෙන යද්දි වැරදි නම් වැරදි කියලා කියනවා. නමුත් ඉතින් අපි අතින් ලියද්දි කවුරුත් නැහැනේ ඒක වැරදිද කියලා නැද්ද කියලා බලන්න අපි ලියන වචනයක් පාසා. අන්න ඒක නිසා ස්පෙලිං මිස්ටේක් ඇතිවීමේ සම්භාවිතාව වැඩි වගේම ඒක ඇති වුණාම හොයාගන්නත් අමාරුයි ස්පෙලිං මිස්ටේක් එකක් වුණා කියලා. ඊට පස්සේ decrease efficiency කියලා කියනවා. ඒ කියන්නේ hand written notes usually take a longer time. ඒ කියන්නේ අතින් ලියන එකට ගොඩක් වෙලා යනවලු ටයිප් කරන එකට වඩා. ඒක තමයි මෙතනදී අදහස් කරන්නේ. අනිත් එක සමහරවිට අතරිදීම් වෙන්න පුළුවන්ලු. අතරිදීම් වගේ දේවල් වෙන්න පුළුවන්ලු. ඔයා වැඩිපුර වෙලාවක් ලිව්වම. ඊළඟට missed points. මෙතනදී කියන්න උත්සාහ කරන්නේ ඔයා ගොඩාක් වෙලාවක් ලොකු නෝට් එකක් ලියද්දී ගොඩක් ඉක්මනට ලියන් යන උත්සාහ කරන් යද්දී ඔයාට ලොකු එෆර්ට් එකක් දාන්න ඕන ටයිප් කරනවට වඩා කියලා තමයි මෙතනින් අදහස් කරන්නේ. දැන් මේකේ තව දෙයක් මම කැමති එකතු කරන්නේ තමයි දැන් උදාහරණයක් විදිහට සමහර තැන් තියෙනවා එකම දේ නැවත යෙදෙන. ඒතර ඒ වගේ තැනක අපිට ටයිප් කරද්දී නම් සරලවම කොපි පේස්ට් කරන්න පුළුවන්. නමුත් අපිට අතින් ලියද්දී එහෙම කොපි පේස්ට් කරන්න බෑ. you risk missing important points. ඒ කියන්නේ දැන් මෙහෙම කරද්දී අපිට අපි ලිවීම ගැන විතරයි අවධානය දෙන්නේ. අපි කරුණු ගැන අවධානය දෙන්නේ නැහැ. එතකොට අපිට සමහර කරුණු මිස් වෙන්න පුළුවන් කියන එක තමයි මෙතන අදහස් කරන්නේ. නමුත් මේවා ඉතින් වාසි අවාසි දෙපැත්තටම ගන්න පුළුවන්. දැන් මේක නම් කියන්නේ මේක hand writing වල අවාසියක් විදියටනේ කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නෑ ඒක hand writing වල නෙමෙයි එහෙම වෙන්නේ touch typing වල කියලා. ඒ කියන්නේ typing වල කියලා එහෙම වෙන්නේ. නමුත් ඉතින් අපිට ඒක ඇත්තට වැදගත් නෑ. අපි කැම්පස් එකේ දීලා තියෙන ස්ලයිඩ්ස් ටික පාඩම් කරගමු. මොකද මේ වයින් තමයි ප්‍රශ්න අහන්නේ. මොකද මේක අපි ඩිග්‍රී ගන්නාවේ කමියුනිකේෂන් ස්කිල් සම්බන්ධව නෙමෙයි. ඒ නිසා මේකෙන් සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අපිට වැදගත් නැහැ. අපිට වැදගත් වෙන්නේ මේ වෙලාවේදී මේකේ අපි මේ විෂය පාස් වෙන එක තමයි මේ වෙලාවේදී වැදගත් වෙන්නේ. මේක IT සම්බන්ධ විෂයක්
මේක තාක්ෂණය හා සම්බන්ධ විෂයක් නොවන නිසා මේකෙදි එච්චරටම ගැඹුරට ඔයාට මේකේ අවබෝධය තර්කණය අවශ්‍ය නැහැ. ඔයා මේ කරුණු ටික පාඩම් කරගන්න විභාගෙදි ඕන වෙයි. හරි. ඊළඟ අවසාන මාතෘකාව hand writing and touch typing වල තියෙන touch typing. touch typing කියලා කියන්නේ විශේෂයෙන්ම ඔයා keyboard එක දිහා බලන්නේ නැතුව නිකන් ඔයා type කරනවා touch typing කියලා ගන්න බෑ without looking at the keyboard. ඒ කියන්නේ keyboard එක දිහා බලන්නේ නැතුව ඔයාට screen එක දිහා විතරක් බලාගෙන type කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි touch typing කියලා කියන්නේ. එතකොට මේ touch typing කරද්දී සාමාන්‍යයෙන් typist කෙනෙක්ගේ වචන speed එක වෙන්නේ 30ත් 35ත් අතර විනාඩියට වචන type කරන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි හොඳ typist කෙනෙක්ගේ ලක්ෂණය. දැන් අපි කියමුකෝ ඔයාට 30ත් 35ක් කරන්න පුළුවන් වෙන්නේ නොවන එක මම දන්නේ නැහැ. නමුත් ඉතින් සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන්න නම් ඒ කියන්නේ අපි කියමු කෝඩින් කරන්න නම් අඩුම තරමේ විනාඩියට වචන 20ක්වත් type කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් ඔයාට type කරන්න බෑ. අනිත් එක මම නිතරම පන්තියේදී කියන දෙයක් තමයි ළමයින්ට මේ අත් දෙකෙන් වැඩ කරන්න කියන එක තනි අතින් වැඩ කරන්න එපා කියන එක. එතකොට වෙන්නේ මේ අපේ efficiency සෑහෙන්න අඩු වෙනවා. අනිත් එක දැන් ඊළඟට මේ touch typing වල දීලා තියෙනවා මේ අතේ ඇඟිලි වලට ගැලපෙන keys. ඒතර මේ space bar එක මෙන්න මේ ඇඟිලි දෙකෙන් එහෙනම් මහපට ඇඟිලි දෙකෙන් ඔබන්න. මේ පැත්තේ සුළඟිල්ලෙන් කියන්නේ වම් අතේ සුළඟිල්ලෙන් Q A Z කියන අකුරු තුන ඔබන්න. මේ කොටු කරලා තියෙන්නේ එයාගේ තමයි ඇඟිල්ල තියාගන්නේ. අවශ්‍ය විට එක Q ට යනවා Z ට යනවා. මේ S එකේ තමයි ඇඟිල්ල තියාගන්නේ වෙදැඟිල්ල. එතකොට මේ අවශ්‍ය විට එක උඩට යනවා පල්ලෙහාට යනවා තමයි වෙන්නේ. එතකොට මේකේ මේ තියෙන semicolon එක, මේ තියෙන dot එක, මේ තියෙන කමාව. එතකොට මේ අකුරු ටික ඔයාලට මතක තියාගන්න ඕන ඇඟිලි ටිකත් එක්ක. මොකද මොන ඇඟිල්ලෙන් මොන අකුරට ප්‍රශ්න හයිද දන්නේ නැහැ. මේ home row keys කියලා කියන්නේ අපි නිතරම ඇඟිල්ල තියාගන්න තැන මෙන්න මේ A S D F ඕවා තමයි home row keys කියලා කියන්නේ. ඊළඟට ගත්තොත් එහෙම learning to touch type helps you type fast. ඒක ඉතින් හරි උදව් කරනවා ඔයාලට ඉක්මනට type කරගන්න. Can use keyboard shortcuts effectively. මේ ක්‍රමයේදී අපිට පුළුවන් මේ විදිහට ඇඟිල්ල තියාගත්තම keyboard shortcut effectively use කරන්න. නමුත් මගේ පුද්ගලික අදහස නම් මේක එහෙම නෙවෙයි. මගේ පුද්ගලික අදහස දැන් සාමාන්‍යයෙන් මම වැඩ කරන්නේ මට shortcut ටික හොඳටම පුළුවන් වෙන්නේ මම ඇඟිලි දෙක තියාගන්නේ මේ hold එකේ tab එකේ. එතකොට තමයි මගේ සුළඟිල්ල ඒ කියන්නේ වම් අතේ ඇඟිලි මහපට ඇඟිල්ල මන් තියාගන්නේ hold එකේ. දබර ඇඟිලි තියාගන්නේ tab එකේ. සුළඟිල්ල control එකට ළඟින් තියාගන්නේ. එතකොට මට පුළුවන් මේ වෙද ඇඟිල්ලෙන් shift එක ඔබන්න. ඒ වගේ තමයි මම ඇඟිලි ටික තියාගන්නේ. මොකද shortcut keys එන්නේ නැහැ නේ ඉංග්‍රීසි අකුරු වලින් විතරක්. ඒතර shortcut keys එන්නේ මේ alt shift අනම්මනම් control එකත් එක්ක. එතකොට මේ ඒ ටිකට ඇඟිලි ටික තියාගත්තේ හිතීම තමයි. එතකොට shortcut keys වලට නම් ලේසි. නමුත් මේක theoretically අපිට ඒ තර්ක ඉතාමත් වැදගත් නැහැ. ඒතර අපිට වැදගත් වෙන්නේ මේ විදිහට ඇඟිලි ටික තියාගත්තම shortcut keys වලට ලේසි කියලා මතක තියාගන්න එක තමයි වඩාත් සුදුසු. මොකද මේක theory note එකේ තියෙන නිසා. විභාගෙදී ආවොත් මේක හරි කියලා ගන්න. Touch typing involves placing your hands and fingers correctly on the keyboard. මේක ගැන කියන්නේ ඔයාගේ ඇඟිලි ටික හරි තැන් වල තියෙන්න ඕන කියලා මෙතනදී අදහස් කරන්නේ. අපි දැන් යම් ප්‍රශ්න වලට. පළවෙනි ප්‍රශ්නේ තමයි 2014 පළවෙනි ප්‍රශ්නය. ගොඩක් දුරට හැම අවුරුද්දෙම පළවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මේ touch typing වලින් තමයි hand writing and touch typing වලින්. hand writing සම්බන්ධ වැරදි ප්‍රකාශය මොකක්ද කියලා අහනවා. අපි දන්නවා එක වචනයක equal වෙන්නේ one lower case. ඒ උත්තරේ හරි අපි ඉගෙන ගත්තා. ඒ වගේම වාක්‍යයක gap එක වෙන්නේ two lower case o. ඒක අපි ඉගෙන ගත්තා. ඊට අමතරව it is important to maintain consistency when spacing. අනිවාර්යෙන්ම. දැන් ඔයා my name is Kamal Pereira. ඔහොම ලියන්නේ නැහනේ. ඇයි මෙතන ગેප් එක එකක්, මෙතන ગેප් එක තව එකක්, මෙතන ગેප් එක තව එකක්. එහෙම ලියන්නේ නැහැ. මේක වැරදි. consistent කියන්නේ හැමතැනම එකම වගේ වෙන්න ඕන කියන එක. එතකොට මේ space තියද්දී අපි හැමතැනම එකම වගේ වෙන්න ඕන. ඒ වාක්‍ය හරි. දැන් මේකේ අහන්නේ incorrect ඒවා නේ. අහන්නේ incorrect ඒවා. ඒ නිසා මේ උත්තර තුනම වැරදි. මොකද හරියව නෙමෙයිනේ අහන්නේ. Spacing between words is equal to capital O. එහෙම නැත්නම් upper case O මේ දෙක වැරදි. මොකද ඒකට හේතුව upper case නෙමෙයි lower case එක අපි ඉගෙන ගත්තා. ඒ වගේම මෙතන උත්තර වෙන්නේ ඒතර D සහ E. මොකද අහන්නේ incorrect ඒවා නිසා.
ඊළඟ ප්‍රශ්නේ hand writing වල benefits මොනවද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නය. It increase efficiency in note taking. ඒ උත්තරේ හරි. ඒක අපි දැක්ක statement එකක් විදිහට තියෙනවා අපේ PDF එකේ. We are more likely to remember what we write. ඒ උත්තරේ හරි. මොකද්ද අපි ලිව්වේ කියලා අපිට මතක තියෙන අපේ හැකියාව වැඩි අපේ අපි කිව්ව cognitive advantage එකක් කියලා. It bears a greater advantage in creative writing. ඒ උත්තරෙත් හරි. creative writing වලදී අපිට ලොකු උදව්වක් දෙනවා. මොකද අපි typing ගැන හිතින්න ඕනේ නැහැ. අපිට හිතන දේ ටක් ගාලා අතින් ලියා ගන්න පුළුවන්. ඒ උත්තරේ හරි. It is enriched with spell check facility. වැරදිනේ. අතින් ලිව්වොත් hand writing ගැන අතින් ලියනවනේ. spell check කරන්නේ නැහැනේ කවුරුත්. ඒක වැරදි. It is neater than type text. ඒක වැරදි. type කරපු අකුරුනේ neat කියලා අදහස් කරන්නේ පට්ට clear කියන එක. ඒතර type කරපු අකුරු තමයි පට්ටම clear. අපි අතින් ලියපුව කොච්චර උනත් clear නැහැනේ. එතකොට මේ superiorටම clear වෙන්න නම් type text එකක් වෙන්න ඕනේ. එතකොට මේකේ benefit හද්දි මේක වැරදි විදිහට තමයි ගන්න. එහෙනම් මේකේ උත්තර වෙන්නේ A B C. ඊළඟ 2018 පළවෙනි ප්‍රශ්නය. මේකෙත් අහන්නේ hand writing සම්බන්ධ නිවැරදි වාක්‍ය මොනවද කියලා. Coordinate the small movement of the muscles of the fingers and thumb. ඒ කියන්නේ මේ අපි ලියද්දි අපේ මනස coordinate වෙන්න ඕන පොඩි movements මේ අපේ muscles කියන්නේ පේශි මොකේද මේ ඇඟිලි වලයි මහපට ඇඟිල්ලේ thumb කියන්නේ මහපට ඇඟිල්ල අනිත් ඇඟිලි වල ඉතින් හරි පොඩි movements තමයි අපේ ඇඟිලි වලයි මහපට ඇඟිලි වලයි කරන පොඩි movements තමයි ඒ කියන්නේ පොඩි මාංශපේශි වල පොඩි movements තමයි මේ ලියනවා කියලා කියන්නේ. ඉතින් ඒක හරි උත්තරේ. Visualize the shape of the letter. ඔව් අනිවාර්යයෙන්ම දැන් අපිට අකුරේ හැඩය පේනවනේ. ඒතර ඒ උත්තරේ හරි. Remember the motor pattern that makes each letter. මේකදී අදහස් කරන්නේ motor pattern කියලා කියන්නේ අර අපි නිතර වැඩක් කරද්දී ඒක අපේ muscle memory එකට යනවා. එතකොට දැන් උදාහරණයක් විදිහට අපි මුලින්ම drive කරන්න යද්දී අපි සුක්කානම්ට අත තියනවා. හිතලම මේ මොකද්ද accelerator කකුල තියනවා. ඊළඟ brake එකට කකුල තියනවා. හිතන මේවා කරන්නේ. gear එකට අත තියනවා. අත යන්නේ. අත තියනවා හිතලා. ඉතින් මේවා හිත කරන්නේ. side කණ්ණාඩි හිතලා බලනවා. මේවා ඔක්කොම හිත කරන්නේ. නමුත් ටික කාලයක් යද්දී අපිට වාහනේ පැදලා හුරු වෙද්දී අපිට වෙන කෙනෙක් එක්ක හොඳට කතා බහ කරත් වාහනේ එලවන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒකට හේතුව ඒ වාහනේ එලවන ඒ සිනාරියෝ එක, ඒ සීන් එක, ඒ සීක්වන්ස් එක අපිට අපේ මසල් මෙමරි එකට යනවා. දැන් මොන වගේ සිද්ධියක්ද වෙන්නේ කියලා සමහර වෙලාවට දැන් ඉස්සරහා මොන හරි ඔබ්ජෙක්ට් එකක් තිබිලා ඒක දැකලා අපේ කකුල අපි හිතන්නත් කලින් බ්‍රේක් එක පාගලා ඉවර වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒතර අපිට තේරෙන්නේ මේ මම බ්‍රේක් එක පෑගුවයි කියලා. බ්‍රේක් එක පාගලා ඉවරනට පස්සේ තමයි අපිට තේරෙන්නේ මම බ්‍රේක් එක පෑගුවයි කියලා. ඉතින් ඒ වගේ මෝටර් පැටර්න් කියලා කියන්නේ අපිට නිතර කරද්දී අපේ මසල් මෙමරි එකට යනවා කියන එක. එතකොට ඒ උත්තරේ හරි. එතකොට අපි ලියන අකුරක් පාසා අපේ මසල් මෙමරි එකට ගිහිලා තියෙන්නේ. ඒක අපි පොඩි කාලේ කරනවා අර කඩේරි උඩ ඇඳලා අපේ ඒක මෝටර් පැටර්න් එකක් විදිහට අපේ මේ මසල්ස් වලට හුරු කර ගන්නවා. මේ උත්තරේ හරි. ඊළඟ එක hold a pencil with a suitable grip. පැන්සල අල්ල ගන්නවලු ගැලපෙන grip එකකින් apply a considerable high amount of pressure. මෙන්න මේ වාක්‍යය කැම්පස් එකෙන් අරන් තියෙන්නේ වැරදි කියලා. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේක හරිනේ පැන්සල අල්ල ගන්නවලු suitable grip එකකින්. suitable grip එක කියන්නේ මොකද්ද? පැන්සලේ ලියන්න පුළුවන් තැනකින් අල්ල ගන්නවා කියන අදහස තමයි උතන තේරුම. apply considerable කියන්නේ සැලකිය යුතු ප්‍රෙෂර් එකක් දානවා නම් ඉතින් හරි ඉතින් නැත්නම් මේ නිකන් පැන්සල් ගෙනිච්චයි කියලා ලියෙන්නේ නැහනේ. යම් කිසි ප්‍රෙෂර් එකක් අපි ඇඟිල්ලෙන් යොදනවා. අපි අතින් යොදනවා. ඒතොරනේ ලියෙන්නේ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ high amount. මෙන්න මේ high amount කියන එකේ අර්ථය දන්නේ මේ ප්‍රශ්නේ හදපු එක්කෙනා. ඒ නිසා තමයි මේක වැරදි කියලා අරන් තියෙන්නේ. ඒතර මේක high amount කියන එකේ අදහස ගොඩාක් ලොකු power එකක් කියන එක. ඉතින් අපි මේ high කියන එකට දැන් අපි කියමු උණ වැඩි උණ අඩුයි කිව්වම අපි දන්නේ නැහැ කොච්චරක් උණ වැඩිද කොච්චරක් උණ අඩුද කියලා. ඉතින් ඒකේ අදහස හරියට එන්නේ නැහැ. නමුත් ඉතින් මේ ඔයාලා විභාගයේ ඊළඟ පාර විභාගෙදී මේ high amount කියලා આવත් මේ වගේ statement එකක ඒක වැරදි කියලා ගන්න. ඒතර high amount කියලා කියන්නේ මෙතනදී අදහස් කරන්නේ පැන්සලෙන් අර පැන්සලේ තුඩ කැඩෙන්නම ලියනවා වගේ සීන් එකක් තමයි මෙතනින් අදහස් කරන්නේ. ගොඩාක් ලොකු ප්‍රෙෂර් එකක් දානවා කියන එක.
හරි. එතකොට ඒක වාක්‍ය වැරදි කියලා තමයි කැම්පස් එක අරන් තියෙන්නේ. නමුත් ඉතින් මට මේකේ high amount කියන එකේ අර්ථය හරියට නොදැන වැරදි හෝ හරි කියන්න බෑ. Monitor whether the motor commands are correct to make the muscles move with the right amount the force and distance. ඒ කියන්නේ මේ motor commands කියන්නේ මොනවද? motor pattern කියලා කියන්නේ අපි රටාවක් අපේ muscle memory එකට යනවා කියන එක. ඒකට automatically motor commands එනවා. ඒතර ඒවට අදාළව අපේ muscles move වෙලා ගැළපෙන බලයක් සහ ගැළපෙන දුරක් අත ගෙනියනවා කියන එක තමයි මෙතනදී අදහස් කරන්නේ. ඒතර මේ උත්තරේ හරි කියලා අපි ගමු. මේ ප්‍රශ්නේ පොඩ්ඩක් විද්‍යාත්මක පැත්තට බරයි. මොකද මේකේ තියෙන වචන ගොඩක් දේවල් නුහුරුයි. ඉතින් මම හිතන්නේ මෙවැනි ප්‍රශ්නයක් එයි කියලා ඊළඟ පාරක. හරි. මෙතනත් අහලා තියෙන්නේ 2019 පළවෙනි ප්‍රශ්නෙත් අහලා තියෙන්නේ advantages typing compared to handwriting. typing වල advantages තමයි අහලා තියෙන්නේ. typing වල advantages තමයි අහලා තියෙන්නේ. මේ advantages of typing කාත් එක බැලුවමද handwriting එක බැලුවමද? පළවෙනි එක typing has more cognitive benefits. වැරදි. ඒක තියෙන්නේ typing වල නෙමෙයි handwriting වල. ඒක අපි කතා කරා. සහජයෙන් ලැබෙන අපිට මේ වාසිය හම්බෙන්නේ typing වලින් නෙමෙයි handwriting වලින්. typing lets ideas flow without disturbance compared to handwriting. ඒක වැරදි. idea flow එක කියන්නේ හොඳට idea flow එක එන්නේ handwriting වල නෙමෙයි handwriting වල. ඒක typing වල නෙමෙයි එන්නේ. ඒ නිසා ඒ උත්තරේ වැරදි කියලා ගමු. typing allows to you get rid of spelling errors easily compared to handwriting. ඒ කියන්නේ මේ rid කියන්නේ බැහැර කරනවා කියන එක. එතකොට spelling errors බැහැර කරන්න ලේසියෙන්ම පුළුවන්ලු typing වලින්. හරිනේ. spelling errors ගොඩක් දුරට අයින් කරගන්න පුළුවන් typing වලින් handwriting වලට වඩා ඒ උත්තරේ හරියි කියලා ගමු. typing lacks efficiency. lacks කියන්නේ හිඟයි කියන එක. efficiency කියලා කියන්නේ කාර්යක්ෂමතාව කියන එක. ඒතකොට අපිට ඉක්මනට type කරන්න බැහැලු. ඉතින් මේක තර්ක දෙපැත්ත දෝලණය වෙනවා. නමුත් අපි හැමතිස්සෙම දැන් තර්ක කරේ touch typing වල efficiency වැඩි කියලා තමයි තර්ක කරේ handwriting වලට වඩා. ඒ නිසා මේ උත්තරේ අපි නොගෙන ඉමු. typing allows increased readability. අනිවාර්යයෙන්ම typing වල readability වැඩි අතින් ලියන එකකට වඩා. ඒ නිසා මේ උත්තරේ හරි. එතකොට CE තමයි මේකේ answers වෙන්නේ. ඊළඟට අපිට තියෙනවා assignment question එකක්. මේකෙදි which of the following is an advantage of writing compared to typing? මේක අහන්නේ advantages of handwriting. හරිද? එතකොට less freedom to think. හිතීමේ නිදහස අඩුයිලු. වැරදි. හිතීමේ නිදහස අඩු නෑ. හිතීමේ නිදහස වැඩි type එකේ. You need space to store handwritten script. handwritten script එක කියන්නේ අතින් ලියපු ඒ කොලයක් store කරන්න නම් space එකක් අවශ්‍යයි තමයි. නමුත් ඒක වාසියක් වෙන්නේ නෑනේ. ඒ නිසා ඒක වැරදි. ඒක අවාසියක්. all are correct. මෙතන තියෙන ඔක්කොම correct නෑනේ කොහොමද වැරදි. ඒ කියන්නේ B A වැරදිච්ච ගමන් C වැරදි කොහොමද? editing is easier. වැරදි. වැරදුනොත් මකන එක එන අමාරු වෙන්නේ handwriting වල typing වල නැති ලේසි. එතනට ගිහලා cursor එක තියලා backspace එක ගාලා මකන්න තියෙන්නේ. එතකොට මේක වැරදි. We tend to remember what we write than what we type. අනිවාර්ය. අපි ලියපු දෙයක් මතක තියාගන්න අපි පෙළඹෙනවා වැඩි අපි type කරපු දෙයකට වඩා. ඒ උත්තරේ හරියටම හරි. දැන් මෙන්න මේ හේතුව නිසා මට යමක් දැන් මේ ප්‍රශ්නය නිසා යමක් මට ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. ඒ තමයි දැන් semester 1 එකේ මතකද මේ මොකද්ද PC application කියන subject එක exactly one answers දුන්නා. ඒ කියන්නේ one or more correct answers නෙමෙයි one correct answers කියලා දුන්නා. මට හිතෙනවා communication skills වලත් එහෙම කරන්න ඉඩකඩ තියෙනවා කියලා. හරි නේද? ඒ කියන්නේ more answers ඒ කියන්නේ ඔයාලට guess කරලා ABC ගහන්න බැරි scene එකක් වෙන්න ඉඩකඩ තියෙනවා. මොකද මේ assignment question ගත්තොත් එහෙම assignment question හැම එකක්ම වගේ exactly one answer තමයි තියෙන්නේ. ඒකට ඔයාලට ගහන්න පුළුවන් එක උත්තරයක් විතරයි නිසා. ඊළඟ ප්‍රශ්නේ ගත්තොත් එහෙම what disadvantage causes if your writing is bad? ඔයාගේ hand writing bad නම් ඔයාට වෙන්න පුළුවන් අවාසි මොනවද කියලා අහනවා. පළවෙනි එක show uniqueness. ඉතින් මේ වගේ දේවල් අපි ගන්නෙ නැහැ. ඊළඟට show your personality. ඉතින් ඔයාගේ hand writing bad නම් ඉතින් මේ දෙක වෙන්නේ නැහැ කොහොමත්. uniqueness නම් ඉතින් වෙනවා ඔයාගේ අකුරු හොඳටම ගැතයි නම්. ඉතින් ඒ වුණාට ඉතින් අපි ඒවා සාමාන්‍යයෙන් ගන්න නැහැ. අහන්නේ වෙන්න පුළුවන් අවාසිනේ.
deduction of marks ලකුණු අඩු වෙන්න පුළුවන්ලු. ශිෂ්‍යත්ව පේපර් එකක් තමයි මේ අහලා තියෙන ශිෂ්‍යත්ව ප්‍රශ්නය. අපි ශිෂ්‍යත්වයේදී කියනෝනේ අකුරු කැතර ලිව්වොත් ලකුණු අඩු වෙනවා කියලා. ඉතින් ඒක අපිට උත්තරයක් විදිහට ගන්න පුළුවන්. get high marks කියන්නේ අකුරු කැතර ලිව්වොත් superior ලකුණු ගන්න පුළුවන්. ඒක වැරදි. your inability to read. ඒ කියන්නේ ඔයාට කියව ගන්න බැරි වෙනවා. නෑ එහෙම වෙන්නේ නැහැ. මට කියව ගන්න පුළුවන්. ඒ නිසා ඒ උත්තරේ වැරදි. ඒ කියන්නේ Taman ලියන කෙනාට කියව ගන්න පුළුවන් නේ. ඊළඟ what is the appropriate option to describe touch typing and handwriting respectively. ඒ කියන්නේ මේ පිළිවෙලින් touch typing සහ handwriting විස්තර කරන්නේ මොන option වලද කියලා කියන්නේ. පළවෙනි එක should be fast. ඒ කියන්නේ touch typing fast. මේක හරි. should not be unreadable. ඒක හරි නේද? should not be unreadable. handwritten අනිවාර්යයෙන්ම unreadable. ඒ කියන්නේ unreadable කියන්නේ කියවිය නොහැකි නොවිය යුතුයි. ඒ උත්තරය හරිනේ. unique and fast. touch typing කියන එක unique නෑනේ. කවුරු type කරත් එකයිනේ වැරදි. fast the handwriting නෑ. අපි fast කියලා සලකන්නේ touch typing. fast and clear. fast තමයි touch typing එක හරි. නමුත් clear නැහැ handwriting. වඩා clear වෙන්නේ touch typing. lowers your speed. touch typing වල speed එක වගේ අඩු කරනවලු වැරදි. needs to keep spaces. handwriting වල spaces වල තියෙන මේ gap එක අනිවාර්යයෙන්ම අපි ගැන හිතන්න ඕන. ඒ උත්තරේ හරි. use any finger. touch typing වල ඕනෑම finger එකක් පාවිච්චි කරන එක වැරදි. done by hand. handwriting වල done by hand ඒ උත්තරේ හරි. එතකොට මේක දෙකම හරියන එක උත්තරයකට තියෙන්නේ A විතරයි. ඒ නිසා මේකේ ආන්සර් එක A. හරි. touch typing වල home row key එකක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. එතකොට ඔයාලට මෙන්න මේ රූපේ මතක තියෙන්න ඕන. මේ රූපේ මතක නැත්නම් ඔයාලට ඔය ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. මේකේ අපි දන්නවා වම් අතේ home row key වෙන්නේ ASDF, දකුණු අතේ home row key වෙන්නේ JKL semicolon කියන ටික. එතකොට අපිට ගන්න පුළුවන් මෙතනදී ඇත්තටම ඒ ටික ඒක මතක නැත්නම් උත්තර දෙන්න බෑ. මේකේ අපිට ගන්න පුළුවන් උත්තරේ U කියලා. U තමයි මේකේ home row key එකක් නොවන්නේ. හරි. මේ ප්‍රශ්නේ ගමු බලන්න. මේකේ අහනවා මේ දීලා තියෙන පින්තූරය සම්බන්ධව වැරදි ප්‍රකාශය incorrect ඒවා තමයි අහන්නේ. We need to guess certain words. අපිට සිද්ධ වෙනවලු මේකේ තියෙන වචන guess කරන්න. ඒක හරිනේ. The handwriting is not clear. හරිනේ පැහැදිලි. මේකේ ලියලා තියෙන මොනවද කියලා පැහැදිලි නැහැනේ. හරි. එතන ඒ නිසා මේ හරි නිසා වැරදි මේවා. මොකද incorrect ඒවා නේ අහන්නේ. The reader has to make a great effort to read the handwriting. මේ කියවන එක්කෙනා සෑහෙන මහන්සියක් ගන්න ඕනලු මේක කියවන්න. උත්තරේ හරිනේ. හරි නිසා වැරදි. The formation of certain letters is wrong. හරිනේ මේක ලියලා තියෙන මේ අකුරු ලියලා තියෙන විදිය වැරදි. ඒ නිසා මේක හරි. ඒ නිසා උත්තරයක් එන්නේ නැහැ. The names are surely Sumit and Rusiru. මේක සුමිත්ද සමිත්ද SNNITH ද මේ TH දාන්නේ මන්ද මේක නිකන් LN වගේ කියන්නත් පුළුවන් මෙතන. මෙතන මේ අකුරු දෙකම එක වගේ. එතකොට SNN කියන්න පුළුවන් SMM කියන්න පුළුවන්. එක එක වචන කියත හැකි. මෙතනත් එහෙමයි. මේ මොනවද කියලා තියෙන්නේ පැහැදිලි නැහැ. ඒ නිසා මේක ෂුවර් කරන්න බෑනේ. ෂුවර් කරොත් එහෙනම් වැරදි මේක. මේ උත්තරේ තමයි උත්තරේ වෙන්නේ. මොකද මේක මේ ස්ටේට්මන්ට් එක වැරදි අහන්නේ ඉන්කරෙක්ට් නිසා මේකේ උත්තරේ වෙන්නේ ආන්සර් E. හරි. එහෙනම් අපිට කතා කරන්න තියෙන මාතෘකාව වලින් අපි කතා කරලා ඉවරයි handwriting and touch typing කියන කොටස. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු punctuation and capitalization කියන කොටස.